දූෂණ විරෝධී හඬ සංවිධානයේ විදිහට පහුගිය කාලේ පුරාවට අපේ රටේ වංචා දූෂණ සම්බන්ධයෙන් අපි සංවිධානයක් ලෙස ඉතා විශාල මැදිහත් වීමක් කරා මේ රටේ සිද්ධ වෙච්ච මහා දවල් සිද්ධ වෙච්ච මහ බැංකු කොල්ලේ සම්බන්ධයෙන්. ඒක රටේ ජනතාව මේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳව විවිධ ආකාරයකට කටයුතු කළා, මැදිහත් වුණා, සාකච්ඡා කළා. මේ වෙනකොට තහවුරු වෙලා තියෙන හොරකමක් කියලා. මොකද අපි මහ බැංකු අධිපතිවරයා අපිට ලිඛිතව දැනුම් දීලා තියෙනවා සේවක අර්ථසාධක අරමුදල ද්විතීයික වෙළඳපොලෙන් කරන ලද මිලදී ගැනීම නැවැත්තලා තියෙන කියලා දැන්. ඒ නැවැත්තුවෙම මහ බැංකුවෙන් මිලදී ගන්න බැඳුම් කර ප්‍රාථමික වෙළඳපොලෙන් මිලදී ගන්න බැඳුම් කර පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ ද්විතීයික වෙළඳපොලේදී විකුණලා තිබුණේම EPF එකට. එනිසා EPF එක ද්විතීයික වෙළඳපොලෙන් අරන් තියෙනවා බිලියන 151ක බැඳුම් කර පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ විකුණලා තියෙනවා බිලියන 146ක බැඳුම් කර. ඉතින් මේවා හරි සමානුපාතයන් වල යනවා. 95කට ආසන්න ප්‍රමාණයක් පර්පෙක්චුවල් ට්‍රෙෂරිස් ආයතනයේ බැඳුම් කර වලින් 95ක් ද්විතීයික වෙළඳපොලේදී මිලදී අරන් තියෙන්නේ EPF එක. ඉතින් මේක දැන් තහවුරු කරලා තියෙනවා මේ හොරකම පිළිබඳව, මේ දූෂණය පිළිබඳව, මේ වංචාව පිළිබඳව. ඉතින් අපි මේ පිළිබඳව සාකච්ඡා කරද්දී රටේ අවධානය යොමු කරද්දී මේක යට ගහන්න හදන එක්සත් ජාතික පක්ෂයේ අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවත් අද විධායක අගමැතිවරයෙක් ඉදිරියේ අසරණ වෙච්ච විධායක ජනාධිපතිවරයාත් මේ ගැන කතා නොකර යද්දී මේ බැඳුම් කර වංචාව පිළිබඳව හොයන්න නැවත වතාවක් ජනාධිපති කොමිසමක් දැන් දාලා තියෙනවා. මේ ඉන්න කොමිසමේ ඉන්න සමහර අය ගත්තාට පස්සේ තියෙන්නේ අපිට දේශපාලන හිතවත්කම් මත පත්වෙච්ච සමහර අය ඉන්නේ. ඒකෙන් හොයන්න යන්නේ මහ බැංකු බැඳුම් කර වංචාව පිළිබඳ විතරයි. අර්ථසාධක අරමුදලට සිද්ධ වෙච්ච මේ හොරකම පිළිබඳව මේකෙන් හොයන එක පිළිබඳ සාකච්ඡාවක් නැහැ. ඒ විතරක් නෙමෙයි. මේ බැඳුම් කර වංචාවට සම්බන්ධ වෙච්ච හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා 1994 කාලේ මහ බැංකුව සමග සම්බන්ධ වෙලා ඉඳලා තියෙනවා. 2001 ආපහු එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් එනකොට ඇවිල්ලා තියෙනවා. අය යනකොට සිංගප්පූරුවට ගිහිල්ලා මේ 2015 තමයි එතුමා ආවේ. ඒතර එතුමාගේ භාවිතාව තුලම එතුමාගේ පෞල් පරම්පරාව ඇයත් එක්කම ඉන්නේ හොරකම වංචාව දූෂණය Tamanගේ ව්‍යාපාරය කරගෙන. හොරකම වංචාව දූෂණය Tamanගේ ව්‍යාපාරය කරගෙන. අද අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ හැටියට විශේෂ කරුණු කීපයක් පිළිබඳව මේ රටට තොරතුරු හෙළි කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒ මොකද මේ බැඳුම් කර වංචාවත් සමග සම්බන්ධ වෙච්ච තව බොහෝ හොරකම් වංචා තියෙනවා. ඒවා එළියට එන්නේ නැහැ. මොකද බැඳුම් කර වංචාව අතිවිශාල එකක් නිසා. බැඳුම් කර වංචාව අතිවිශාල එකක් වෙනකොට අර්ජුන මහේන්ද්‍රන් කරපු හොරකම් පොඩි ඒවා වෙලා තියෙන්නේ. හැබැයි අර්ජුන මහේන්ද්‍රන් කරපු හොරකම් ගත්තාම තනි කරලා ඒවත් අතිවිශාල හොරකම්. ඒවත් අතිවිශාල හොරකම්. ඒ මොකද අර්ජුන මහේන්ද්‍රන් පහුගිය මාස 16කට ආසන්න කාලයක් තුල මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටිමින් කරන ලද ඒ මූල්‍ය අවභාවිතාවන් සම්බන්ධයෙන් තවත් වාර්තාවක් දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අප වෙත ලැබිලා තියෙනවා. නිසා අද ඒ වාර්තා පිළිබඳ අපි රටට කරුණු හෙළි කරන්න සූදානම් වෙලා තියෙන්නේ. ඒවා සුළුපටු ඒවා නෙමෙයි. ඒ මාස 21 ආසන්න කාලයක් තුල ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස සිටමින් ඔහු කරන ලද වංචා දූෂණ පිළිබඳව තොරතුරු තමයි අද අපි හෙළි කරන්න යන්නේ. ඒකේ ප්‍රමාණය පිළිබඳව මම ඔබට පෙන්වන්නම්. මේ ගණන් සම්බන්ධයෙන් ඔබට මේ මා පෙන්වන විස්තරය වෙනුවට මේ තිරේ මම පෙන්වන්නම්. හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඔහුගේ දූර කාලය තුල සිදු කරන ලද වංචාවල වටිනාකම. ඔහු ශ්‍රී ලංකා මහ බැංකුවෙන් මේ රටේ මහජන මුදල් 163 වතාවකදී ලක්ෂ 660ක් වංචා කරලා තියෙනවා. 163 වතාවකදී ලක්ෂ 660ක් වංචා කරලා තියෙනවා. මේ මම තොරතුරු හැටියට කියන වාර්තාවත් ඔබට ලැබෙන්න සලස්වන මේ තියෙන්නේ අභ්‍යන්තර විගණන වාර්තාවකින් මේ තොරතුරු හෙළි කරනවා.
එහි සාරාංශ කරපු වාර්තාව මම ඔබට ඉදිරිපත් කරන්නම්. එහි සාරාංශ කරපු වාර්තාව මේ තිරේදී ඔබට දකින්න පුළුවන්. හිටපු මහ බැංකුව අධිපතිවරයා විවිධ කරුණු යටතේ කරන ලද හොරකම් සහ වංචා පිළිබඳව මේ වාර්තාව සකස් කරලා තියෙන්නම ශ්‍රී ලංකා මහ බැංකුවේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව. අපිට ගිය සතියේ මේ වාර්තාව අපේ අතට ලැබුණා. මේ අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව වාර්තාව සකස් කරලා තියෙන 2016 අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා. එතකොට 2000 මාසයේ අගෝස්තු මාසයේ 1 වෙනිදා දක්වා මේ සකස් කරපු වාර්තාව අනුව හිටපු අධිපතිගේ විදේශ ගමන් පිළිබඳ අඩුපාඩු එතෙන් සිට පිටු 4ක් තියෙනවා. ඒ පළවෙනි කරුණ, දෙවෙනි කරුණ තියෙනවා ක්‍රෙඩිට් කාඩ් පත් ගෙවීම පිළිබඳ අඩුපාඩු. ඔබට මතක ඇති දූෂණ විරෝධී සංවිධානයේ අපි තොරතුරු හෙළි කරා. ඔහු ලක්ෂ 20ක යුරෝපීය ඇඳුමක් මිලදී අරගෙන තියෙනවා කියලා. මේ ලක්ෂ 20ක කෝට් කිට් එකක් අරන් තියෙනවා. ඒවට ගෙවලා තියෙන්නේ මේ වගේ. මේ වාර්තාවල තියෙනවා මේ මුදල් පිළිබඳ ක්‍රෙඩිට් කාඩ් දත් ගෙවීම පිළිබඳ අඩුපාඩු. අධිපතිගේ සංග්‍රහ කිරීමේ වියදම් පිළිබඳ තියෙනවා අඩුපාඩු. සාමාන්‍ය කාර්යාල වියදම්වලදී කරලා තියෙන අඩුපාඩු. ඊළඟට තියෙනවා පසු විපරමේදී මතු පරිපාලන සහ අනිකුත් දුර්වලතා පිළිබඳ අඩුපාඩු. මේක අවසානයේ එකතු කරලා ගත්තොත් එහම අවසන් පිටුව ඔබට දකින්න පුළුවන්. අවසන් පිටුව ඔබට දකින්න පුළුවන්. ලක්ෂ 662ක්. 6 කෝටි 62 ලක්ෂ 80616ක්. 163 වතාවකදී 163 වතාවකදී 6 කෝටි 62 ලක්ෂ 80616ක මුදලක් වංචා කරලා තියෙනවා. දැන් අපි මේ පිළිබඳ වාර්තාව මේක මම හදලා තියෙන අගෝස්තු මාසේ. දැන් මේ වාර්තාව අපි මේ පිළිබඳ දිගින් දිගට කරුණු දක්වද්දී මේ වාර්තාව එවන්න කටයුතු කරපු ඒ අදාළ පුද්ගලයන්ට අපි දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපේ ස්තුතිය පිරිනමනවා. මොකද මේ රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවා මාස 16ට ලක්ෂ 660ක් මේ රටේ සල්ලි අවභාවිතාව යොදවලා ආපහු රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ ආයතන ළඟම වැඩ. එතුමා යටතේම එතුමාගේ ආයතනක වැඩ. ඔබ දකින්නදී පහුගිය කාලේ අපේ රටේ ආරක්ෂක අංශයක හිටපු එක් පුද්ගලයෙක් STF එකේ ප්‍රධානියා 1,40,000ක මහජන මුදල් අවභාවිතාවට බන්ධනාගාරගත කළා. 1,40,000යි. මේ ලක්ෂ 660ක් දැන් මොහු ඉන්න ඕන හරිනම් හිරේ දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි මේ පිළිබඳ පැමිණිල්ලක් FCID ආයතන ಭಾರತයෙන් දැන් කටයුතු කරලා තියෙන මේ සති. අපි කියන්නේ දැන් මේ වාර්තා හදලා අගෝස්තු මාසේ ඉඳන් මාස 5ක් ගත වුණා. දැන් අරන් තියෙන ක්‍රියාමාර්ගය මොකක්ද? ඒ කිසිදු ක්‍රියාමාර්ගයක් කරන්නේ නැහැ. මේ අභ්‍යන්තර විගණන වාර්තාව ලැබිලා තියෙනවා. අපි විගණකාධිපතිවරට මේක යොමු කරනවා. මේක අභ්‍යන්තර විගණන වාර්තාවක්. අපි විගණකාධිපතිවරට යොමු කරලා තියෙනවා මේ පිළිබඳව වහාම කටයුතු කරන්න කියලා. එතකොට මේ වාර්තා වලින් පෙන්නනවා ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම් කර වංචාව විතරක් නෙමෙයි අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ හොඳම යාළුවා මහ බැංකුව හරියට එතුමාගේ කොම්පැනියේ ලාච්චුව වගේ පාවිච්චි කරලා තියෙනවා. එතුමාගේ කොම්පැනියේ ලාච්චුවේ සල්ලි වගේ පාවිච්චි කරලා තියෙන මහ බැංකුව. ඒ නිසා රනිල් වික්‍රමසිංහ මහත්තයා ක්ලීන් සූට් දාගෙන ටයි කෝට් දාගෙන මහජන මුදල් කොල්ල කන මිනිස්සු තමයි අද එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත් එක්ක දැන් මේ ඉන්නේ. මේ රටේ මහජන මුදල් කොල්ල කප සම්බන්ධ මේකේ හරි අරුම පුදුම කතා තියෙනවා මේ වාර්තාවේ. ඔබට මේ වාර්තා දෙක මම ලැබෙන්න සලස්වනවා. මේ වාර්තාවේ අරුම පුදුම කතා තියෙනවා මේ අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා හෝටල් දෙකක එක දවසේ නැවතිලා තියෙනවා. හෝටල් දෙකක එක දවසේ නැවතිලා. එක්කෝ එතුමගේ නිලනෝන සහකාරියක් එක්කයි යන්න ඕන. නැත්නම් තමන්ගේ බිරිඳ නම් එක්කයි යන්න පුළුවන් තමන් ඉන්න කාමරේට. එහෙම නැත්නම් වෙන මොකක් හරි එකක් තියෙනවා මේ වාර්තාවේ හරි පැහැදිලිව ඒ හෝටල් දෙකේ නම් දෙකත් එක්ක මේ වාර්තාවේ තියෙනවා. මේ ඒ හෝටල් වලට අදාළව නම් දෙකත් එක්ක තියෙනවා. මේ විගණන වාර්තාවේ ඔබට මේ විගණන වාර්තාව ලැබෙන්න සලස්වනවා. ඒකෙදි ඔබට මේ තොරතුරු ගන්න පුළුවන්. IMF සමුළුවකට ගිහිල්ලා ඉන්දියාවේදී හෝටල් දෙකක එක දවසේ පුදුමය පළ කරන කරුණු. හොරකම් කිරීම උපතින්ම පුරුදු වෙලා ඉවිලා තියෙන්නේ. අඩුම ගානේ දවස් දෙකක් දාලා ගනින් බිල් දෙක.
එක දවසේ හෝටල් දෙකක බිල් දාලා සල්ලි ගන්නවා. මේ මහජන දේපල මේ රටේ ජනතාවගේ සල්ලි. මහ බැංකුව කියලා කියන්නේ මේ රටේ ජනතාවගේ. අද රනිල් වික්‍රමසිංහ මහත්තයා සුජාත කරලා ගෙනල්ලා දැම්මා මේ මහ බැංකුව දුවන්න කියලා ගෙනල්ලා දැම්මා විදේශිකේ. අවසානයේ බැඳුම් කර වංචාවෙන් රටට වෙච්ච පාඩුව එක පැත්තකින් තියෙද්දී තනියම කාලා තියෙනවා කෝටි 6මාරක්. 6 කෝටි 60 ලක්ෂයක්. කල්පනා කරලා බලන්න ලක්ෂ 660ක් 62ක් මේ රටේ මහජන මුදල් කොල්ල කාලා. ඉතින් එතකොට මේ පිළිබඳව දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස අපි අල්ලසා දූෂණ විමර්ශන කොමිසමටත් ඒ වගේම අපි විශ්වාස කරනවා FCID ආයතනයටත් අපි මේක ලබා දෙන්න කටයුතු කරනවා. මොකද දැන් මේ ආයතනවල කටයුතු සම්බන්ධයෙන් ප්‍රබල මැදිහත් වීමක් ප්‍රබල බලපෑමක් කරලා තියෙනවා. ඒ නිසා මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් වංචා කරපු හිටපු මහ බැංකුව අධිපතිවරයාට අදාළව නීතිය ක්‍රියාත්මක නොකර මගහැර යන්න එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ප්‍රමුඛ මේ යහපාලන ආණ්ඩුව කටයුතු කරනවා. ඒ නිසා යහපාලනයේ ඝාතනය කරපු යහපාලන වචනය ඝාතනය කරපු රනිල් මෛත්‍රී හවුල අද අපි අහනවා මේසා මහජන මුදලක් කොල්ල කාපු මේසා මහජන මුදලක් කොල්ල කන්න හවුල් වෙච්ච අර්ජුන මහේන්ද්‍රන් පෞද්ගලිකව මේ මහ බැංකුවට කරලා තියෙන 163 වතාවක් වැරදි කරලා තියෙනවා. හරිනම් 163ක් නඩු වැටෙනවා ඔහුට. මේ 163 වතාවක් කරලා තියෙන වැරදි වලට අදාළව ගන්න ක්‍රියාමාර්ගය රටට කියන්න ඕනේ. ගන්න ක්‍රියාමාර්ගය රටට කියන්න ඕනේ. මොකද මේ අය හොරකමට වංචාවට දූෂණයට මේ රටේ මහජන මුදල් මේ කොල්ල කෑවේ. ඒ නිසා සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි ශ්‍රී ලංකා මහ බැංකුවේ සල්ලි ඒවට අදාළව කටයුතු කරලා තියෙන ආකාරය අපි කිව්වා පහුගිය දවස්වල අපිට ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා මේ පිළිබඳව පිළිතුරු සැපෙව්වා එක්තරා ලිපියකට. ඔහු පිළිතුරු සැපෙව්ව මේ ලිපියේ ශ්‍රී ලංකා මහ බැංකුව අධිපතිවරයා පිළිතුරු සැපෙව්ව මේ ලිපියේ ඔහු හරි පැහැදිලිව කියලා තියෙනවා සේවක අර්ථසාධක අරමුදලේ 2016 මැයි සිට ද්විතීයික වෙළඳපොළ හරහා ආයෝජනය කිරීම ක්‍රමිකව අඩු කළ අතර 2016 ඔක්තෝබර් මාස අවසානයේදී සිට ඒ සම්පූර්ණ නවතා ඇත. ද්විතීයික වෙළඳපොළ පාවිච්චි කරලා තමයි අර්ථසාධක අරමුදලට මේගොල්ලෝ වැඩි දුන්නේ. එසා දැන් පිළි අරගෙන තියෙනවා. දැන් අපි අහන කෝ නීතිය ක්‍රියාත්මක කරන තැන්. මේ පොඩි ගණන් නෙමෙයි බිලියන් ගණන් වලින් හොරකම් කරලා තියෙන. බිලියන් ගණන් වලින් හොරකම් කරනකම පෞද්ගලිකව ලක්ෂ 660ක වංචා කරලා තියෙන 163 වතාවක් ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහත්තයා අපි අහනවා කෝ නීතිය. මේවා දන්නේ නැතුව නෙමෙයි මේ වාර්තා උන්ට ලැබිලා තියෙනවා. මේ විගණන වාර්තා උන්ට ලැබුණාට පස්සේ අඩුම තරමේ මේකට අදාළ පරීක්ෂණ පවත්වලා මේකට අදාළ විමසුම් කරන්න පටන් ගන්න ඕනේ. අපි විගණකාධිපතිවරයන් මේ පිළිබඳව ප්‍රශ්න කරනවා. මේ පිළිබඳ වාර්තාවට අදාළව අරගෙන තියෙන ක්‍රියාමාර්ගයන්. ඒ විතරක් නෙමෙයි. දැන් අපි ඔබට මේ කාරණෙත් කියන්නේ මේ මොකද අර්ජුන මහේන්ද්‍රන් අර්ජුන ඇලෝසියස් හොරකම් කරන්න පටන් ගත්ත මේ ආණ්ඩුව යටතේම නෙමෙයි. රාජපක්ෂ ආණ්ඩුව යටතේත් මේ දෙගොල්ලෝ එකට එකතු වෙලා දෙපැත්තට ඇමතිවරුත් එක්ක එකතු වෙලා මේ වැඩේ කරා. එදා සේවක අර්ථසාධක අරමුදලට විකුණා රුපියල් 15ට කොටස් වෙළඳපොළ තිබිච්ච ග්‍රේන් එලිවේටර් සමාගමේ කොටස් අරන් 268 ගානේ වික්කා. විකුණලා එදා ලාභ කරා. මෙයාගේ ඉතිහාසය දැන් තියෙන මේක. දැන් අපි මේ පුවත්පත් සාකච්ඡාව දැනුම් දුන්නාට පස්සේ අද අපිට මුදල් අමාත්‍යාංශයෙන් අපිට තොරතුරක් ලබා දුන්නා. ඒ අය මේ පිළිබඳව අපිට තොරතුරු කිව්වෙම අපිව විශ්වාස කළා ඉඳන් නිලධාරීන් පිළිබඳව තොරතුරු එලි කරන්න හොඳ නැහැ. මෙන්ඩි සරක්කු සමාගමත් අරන් තියෙන මේ අර්ජුන ඇලෝසියස් මහත්තයා. සුරාබදු පනත අනුව බෝතල් කරන හැම බෝතලයකටම අදාළ බද්ද දවස් 15න් 15ට ගෙවන්න ඕන. ජනවාරි මාසේ 1 වෙනිදා ඉඳන් 15 වෙනිදා යන බද්ද 16 වෙනිදා ගෙවන්න ඕන නැත්නම් ලයිසන් එක දික් කරන්නේ නැහැ. ඒකට අදාළව සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ ආයතනයට ඉන්නවා ඔෆිස් එකක් දාලා. 15 වෙනිදා ඉඳන් 30 වෙනකන් බද්ද 1 වෙනිදා ගෙවන්න ඕන. හැබැයි අර්ජුන ඇලෝසියස්ගේ කම්පැනිය බදු ගෙවීම් පහර හරලා තියෙනවා මේ වෙනකොට. කෝටි 84ක් 2016 ජනවාරි 31 වෙනිදාට මේ පහුගිය 31 වෙනිදාට කෝටි 84ක් ඒ බදු ගෙවීම් පහර හැරියට පස්සේ මැන්ඩිස් සමාගම බෝතල් කරන අරක්කොට මේ දැන් ඒගොල්ලෝ බදු අරන් ඉවරයි සල්ලි. බෝතල එළියට යනකොට තොග වෙනදාට යනකොට සිල්ලර වෙනදලා වයින් ස්ටෝර්ස් එකට යනකොට සල්ලි අරන් ඉවරයි ජනතාවගේ. මේ බද්දයිති රටට ජනතාවගේ සල්ලි මේවා. කෝටි 84ක් ගෙවන්න නැතුව තියන් ඉන්නවා. මුදල් අමාත්‍යාංශයෙන් දැන් බලපෑම් කරනවා
සුරාබදු දෙපාර්තමේන්තුවට ඒක එහෙම හිග මුදල් තිබ්බට කමන්නේ ලයිසන් එක දික් කරන්න කියලා. දැන් රවි කරුණානායක මහත්තයාගේ ළඟම යාළුවා අර්ජුන ඇලෝසියස් නිලාවේලි වල හදන අරක්කු ෆැක්ටරියක් දැන්. ඒවට සල්ලි යොදවනවා. මේ දැන් හවුල් ව්‍යාපාර බවට මේවා පත් වෙමින් එනවා. දැන් මේ ආණ්ඩුවේ ඇමතිවරු මන්ත්‍රීවරු එක සීරුවට එකතු වෙලා දැන් මේ බැඳුම් කර වංචාවේ සල්ලි වලිනුයි මේ රටේ බදු මුදල් වංචා කරන වගේනුයි ජොලි කරනවා ජනතාව අමාරුවේ දාලා ජනතාව රවට්ටන. ඒ දූෂණ විරෝධී හඬ සංවිධානය අපි කියන්නේ මේ මුදල් අමාත්‍යාංශ නිලධාරීන් පවා මේ තොරතුරු අපිට දෙන්නේ. අද රටට ලැබෙන්න තියෙන ආදායම් ප්‍රමාද කරනවා. අනිත් පැත්තෙන් නොගෙවා හරිනවා. අනිත් පැත්තෙන් පැහැර හරිනවා. දැන් මේ හදන්නේ ඒකට. ඉතින් මේවා කරලා තමයි මාධ්‍ය ආයතන පුවත්පත් විවිධ සමාගම් බැංකු මූල්‍ය ආයතන මිලදී ගන්න මේ කටයුතු කරන්න යන්නේ. ඉතින් අපි අහනවා මේ රටේ මහ ජනතාවගේ මුදල් කොල්ල කාලා ඒ දූෂිතයන්ට නීතිය ක්‍රියාත්මක නොකර තියෙද්දී ඒවා ආපහු සුදු සල්ලි කරන්න මේ ආණ්ඩුව ඉඩ ඇරලා තියෙන මොන නීතියටද? මේ ආණ්ඩුව ඉඩ ඇරලා තියෙන මොන නීතියටද? නිසා මේ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා 163 වතාවක් මහ බැංකුවේ සල්ලි කොල්ල කාලා තියෙනවා ලක්ෂ 662ක් වහාම නීතිය ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒ සඳහා අපි අල්ලසෝ දූෂණ කොමිසමට යනකම් හරි අපි FCID එකට යනකම් හරි ඉන්න ඕනේ නෑ. ඒ වෙනුවට මේ ආයතන වලට පුළුවන් නීතිය ක්‍රියාත්මක කරන්න. අපි අහනවා වර්තමාන මහ බැංකු අධිපති මහාචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්තයාගෙන්. අපි එතුමාට ලැබපු උත්තරයට එතුමා බාගෙට උත්තර දීලා තියෙනවා. අපි එතුමාට යවපු ලිපියට බාගෙට උත්තර දීලා තියෙනවා. එතුමා පිළිබඳවත් අපි විමසුවා. මේවටත් බාගෙට අපි අහනවා මේසා විශාල මුදලක් හොරකම් කරා කියලා ඔබතුමාගේ ආයතනේ මේ වාර්තාව හදලා තියෙන්නේ රිවිව් රිපෝට් ඉන්ටර්නල් ඔඩිට් ඩිපාර්ට්මන්ට් මේ හදලා තියෙන්නේ ආයතන 4කින් දෙපාර්තමේන්තු 4ක් සම්බන්ධයෙන් මේ දෙපාර්තමේන්තු 4ක් සම්බන්ධයෙන් හදපු මේ අභ්‍යන්තර වාර්තාව 2016 අගෝස්තු 1 වෙනිදා දීලා තියෙනවා. අපි අහනවා මාස 5ක් එතුමා පත් වෙලා දැන් මාස 7යි. අපි අහනවා කෝ ගත්ත ක්‍රියාමාර්ග? එතුමා මහාචාර්යවරයෙක්නේ. ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහත්තයා එතුමාගේ ගෞරවයක් ගන්න ඕනේ කියලා නේ එතුමා කිව්වේ ආවේ. හැබැයි අපි අහනවා එතුමා එනකොටත් බොරු කියලා ආවේ දැනුත් කරමින් තියෙන රනිල් වික්‍රමසිංහලාට ඕන විදිහට හොරු රකින්න එක. නිසා මේවට වහාම නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. මහ බැංකුවේ සාමාන්‍ය සේවකයෙක් මුදල් අවභාවිතාවක යෙදුණා නම් තියෙන නීතියම තමයි අධිපතිට තියෙන්න ඕනේ. එහෙම නැතුව අධිපතිට එකක් රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ යාළුවා නිසා තව එකක් ඒවා හරියන්නේ නැහැ. රටේ නීතිය ක්‍රියාත්මක කරන හැමෝටම එකට මහ බැංකුවේ නීතිය එකයි නම් සේවකයෙකුට අදාළ නීතියත් මහ බැංකුවේ හිටපු අධිපතිටත් අදාළ වෙන්න ඕනේ. ඒ නිසා ලක්ෂ 662ක් 163 වතාවක් කොල්ල කාපු හිටපු මහ බැංකුව අධිපතිට ඉන්ද්‍රජිත් කුමාරස්වාමී යටතේ ගත්ත නීතිය අපි අහන ක්‍රියාමාර්ග අපි අහන. ඒව නැහැ. නිසා අපි ගිහිල්ලා මේක FCID එකට දාලා පරීක්ෂණයට යනකම් අයින් එපා. ඊට පස්සේ මේගොල්ලෝ කියන්න පටන් ගන්නවා දැන් නීති කටයුත්තක් වෙනවා. ඒ නිසා තොරතුරු දෙන්න බෑ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ කොල්ල කන්නේ මහජන මුදල් රටේ ජනතාවගේ සල්ලි. ඒ නිසා දූෂණ විරෝධී හඬ සංවිධානයේ ලෙස මේ හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහ බැංකුවේ සල්ලි කොල්ල කෑවා අර්ජුන ඇලෝසියස් එක එකතු වෙලා බැඳුම් කරහරහා ඒකට අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගන්න කටයුතු කරනවා අපි එක පැත්තකින් අනිත් පැත්තෙන් උප්පැන්න සහතිකේ නමත් වෙනස් කරගන්න ඕනේ මේගොල්ලෝ හරිනම් හොරු කියලා දැන්. මොකද ඒ තරමට යන තැන හොරකම් කරනවා. අහු වෙන තැන හොරකම් කරනවා. මහජන මුදල් කොල්ල කරනවා. නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. දේශපාලන හිතවතුන් එක එකතු වෙලා වුන් මේ වැඩේ කරන්නේ. ඒ නිසා මේ ඥාති පරපුරත් එක්ක මේ හොරකමේ තමයි දැන් සම්බන්ධ වෙලා ඉන්නේ. නිසා වහාම මේ අර්ජුන මහේන්ද්‍රන්ට අදාළව නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ. හිටපු මහ බැංකුව අධිපතිලා අදාළව මේ කරලා තියෙන මූල්‍ය වංචා සම්බන්ධයෙන්. ඒ වගේම සුරාබදු නොගවා ඉන්න අර්ජුන ඇලෝසියස්ලට අදාළවත් ඒ නීතිය ඒ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනේ. නිසා මුදල් අමාත්‍යාංශයේ බලය පාවිච්චි කළා සුරාබදු දෙපාර්තමේන්තුවට බලපෑම් කරන එක වහම නවත්තන්න ඕනේ. මේ කරන මහජන මුදල් අවභාවිතාවට යොදනවට අදාළ නීතිය වහම ක්‍රියාත්මක කරන්න ඕනේ කියන බලපෑම දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි කරනවා. නිසා බැඳුම් කර වංචාව සම්බන්ධයෙන්ුත් මේ රටේ මහජන මුදල් කොල්ල කෑම සම්බන්ධයෙන්ුත් අර්ජුන ඇලෝසියස්ලා අර්ජුන මහේන්ද්‍රන්ලා මේ මහ බැංකුව මේ තරමේ පහළට ඇදලා දැමීම සම්බන්ධයෙන්ුත් දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි අපේ අරගලය අපි අපේ සටන ඉදිරියට අරන් යනවා. නිසා මේ කරලා තියෙන වංචා දූෂණ අවභාවිතාවන් සම්බන්ධයෙන් නීතිය වහම ක්‍රියාත්මක විය යුතුයි. නීතිය වහම ක්‍රියාත්මක කරලා මේ රටේ අහිමි කරපු මුදල් රටට ආය කර ගන්න කටයුතු කළ යුතුයි. ඒ නිසා මේ වංචනික ගනුදෙනු වලට අදාළ මේ දූෂිත ගනුදෙනු වලට අදාළ මේ
අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරපු නීති විරෝධී ක්‍රියාවන්ට අදාළ නීතිය වහාම මහ බැංකුව පැත්තෙන් ක්‍රියාත්මක වෙන්නත් ඕනි. අනිත් පැත්තෙන් දූෂණ විරෝධී හඬ සංවිධානය අපි FCID එකට මේ පැමිණිල්ල බාර දෙන්න කටයුතු කරනවා මේ සතිය තුල. ඒවට අදාළ අපේ නීතිඥ මණ්ඩලය මේ සඳහා වෙච්ච පැමිණිල්ල ගොනු කරමින් තියෙනවා. ඒකට සකස් කරමින් තියෙනවා. අපි ඒ කටයුත්ත කරනකම අපි රටේ ජනතාවට කියනවා. මෙන්න මහ බැංකු බැඳුම් කර වංචාවෙන් වහගෙන හිටපු පොඩි හොරකම්. මොකද මහ බැංකු බැඳුම් කර වංචාව බිලියන 200 කලාපයක් රටට මේ වෙනකොට සිද්ධ කරලා තියෙනවා. මේ ලක්ෂ 662ක් තනියම කාලා බීලා තියෙනවා මහජන මුදල් මේ රටේ නීති උල්ලංඝනය කරලා වංචනික දූෂිත ලෙස. හැබැයි නීතිය ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒ නිසා මේ අය හොරු අල්ලන වැඩේ වෙනුවට දැන් හොරු රකින්න වැඩේට බහැලා. නිසා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාටත් කියනවා පත්තරෙන් විතරක් මේවා බලලා නිකන් ඉන්න එපා. මොකද එතුමා දැන් පත්තර කියවන්නෙත් නැතුව ඇති මේ යන දේවල් වල හැටියට පත්තර කියනවා එතුමාට හැමදාම වැඩ තියෙනවා. දැන් මේ හොරු අල්ලන වැඩේ මේ දූෂිතන්ට දඬුවම් දෙන වැඩේ කොමිෂන් වලට දාලා විතරක් හරියන්නේ නැහැ. ඒ අදාළ ආයතන වල තියෙන නීති රීති රෙගුලාසි ක්‍රියාත්මක කරන්න කියන බලපෑමත් එතුමා කරන්න ඕනේ. මොකද මහ ජනතාව ජනාධිපතිවරණේ බලය දුන්නේ එතුමාට. ඒ බලය පාවිච්චි කළා බලයට ආපු එක්සත් ජාතික පක්ෂයට රට විකුණමින් තියෙනවා මේක වහම නවත්තන්න ඕනේ. මහජන මුදල් කොල්ල කමින් තියෙන මේක වහම නවත්තන්න ඕනේ. දූෂිතයන් නීතිය ඇස් වහලා නීතියට වැලි ගහලා රාජ්‍ය බලය පාවිච්චි කළා මග හරිමින් තියෙනවා වහා මේට විරුද්ධව කටයුතු කරන්න මැදිහත් වෙන නිසා මේ දෙගොල්ලෝ මේ වැඩේ කරන්නේ නැත්තම් දූෂණ විරෝධී හඬ සංවිධානය අපි මේ අරගලය දිගින් දිගට ජනතාවට තොරතුරු එලි කරනවා. ඒ වගේම මේවා අපි ගෙන යන්න පුළුවන් ඉහළම තැන් වලට ගෙන යන්න කටයුතු කරනවා. ඒ වගේම අපි රටේ ජනතාවට කියනවා මේ හොරු එලවන්න. මේ දෙගොල්ලෝ එකට එකතු වෙලා කරන හොරකම් එලවන්න. වහාම ඔබ ඔබේ හඬත් අවදි කරන්න. දූෂිතයන්ට නිදැල්ලෙන් ඉඩ දෙන්න එපා කියන ආරාධනයක් අපි මේ රටේ ජනතාවට කරන ගමන් අපි විශේෂයෙන් මේ පුවත්පත් සාකච්ඡාව කැඳෙව්වෙම මේ පහුගිය කාලයට අදාළව අපි දූෂණ විරෝධී හඬ සංවිධානය ලෙස ගොනු කළ පැමිණිල්ලට අදාළව නීතිය ක්‍රියාත්මක දාතේ ඊටාම ප්‍රමාදව ක්‍රියාත්මක වෙන්නේ. ඒවට නඩු වැටෙන්නේ නැහැ සමහරුන්ට. සමහර කාරණාවලට නීති කටයුතු අවසන් කරලා තියෙනවා. හැබැයි ඒවා නීති කටයුතු අවසන් කළාට ඒවා නඩු දාන තැනට ගිහිල්ලා නැවතිලා තියෙනවා නීතිපති දෙපාර්තමේන්තුවට ගිහිල්ලා. ඉතින් ඒවා පිළිබඳව අපි විමසිල්ලෙන් ඉන්නේ. ඒ නිසා ඒ විමසිල්ල වගේම අපි මේ කාරණේදී අපි මේ රටේ ජනතාවට වගේම මේ ආණ්ඩුවටත් කියනවා බැඳුම් කර වංචාව හොයනවා වගේම වංචාව කරන තැනට ආපු අර්ජුන මහේන්ද්‍රන් කරලා තියෙන හොරකම් මේවා වහාම මේවටත් නීති ක්‍රියාත්මක වෙන්න. මොකද හොරකම ඔහුගේ ආගම බවට පත් කරගෙන තමයි හොරකම් කරලා තියෙන්නේ. ඒ නිසා වහාම මේට නීති ක්‍රියාත්මක වෙන කියන කාර්යයත් අපි අවධාරණය කරනවා. අපි මේ පිළිබඳව නීතිමය කටයුතු සඳහා මේ ක්‍රියාමාර්ග ඉදිරියට ගන්න සූදානම් කරලා තියෙනවා. ඒ නිසා අපිට විශේෂයෙන් අද මේ පුවත්පත් සාකච්ඡාවේදී ඔබට අවධාරණය කරන්න උවමනා වුණේ මෙන්න මේ මහා බැංකුවේ අධිපතිව සිටමින් මහා බැංකුව මේ විදිහේ කොල්ල කෑමට ලක් කරලා තියෙන අර්ජුන මහේන්ද්‍රන් සම්බන්ධයෙන් සකස් කරපු ඒ අභ්‍යන්තර වාර්තාවට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඒ නිසා ඒවා මග හරිමින් අමතක කරමින් ඉදිරියට යමින් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව මේ රටේ අවධානය යොමු කරන්න ඒට අදාළ දූෂණ විරෝධී සංවිධාන සභාවේ ඉදිරියේ නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියන කාරණය පිළිබඳව දැනුම් දෙන්න. 2017 ජනවාරි 30 වෙනිදාට WN මෙන්ඩිස් සමාගම මේකේ ආයතන කීපයක් තියෙනවා. ඒ නිලධාරියා මට එක ආයතනයක් පිළිබඳව තමයි විස්තර කිව්වේ. එක තැනක කොළඹ ආසන්න ප්‍රදේශයේ තැනක කියලා ඔහු මට කිව්වේ. ඔහු කිව්වේ මුදල් අමාත්‍යාංශයේ ඉහළම තැනින් අපිට බලපෑම් කරනවා රේගුවට කියලා මේක නිදහස් කරවන්න කියලා. නෑ මේ තියෙන්නේ 2017 ජනවාරි 31 වෙනිදාට කෝටි 84ක් මිලියන 840ක සුරාබදු ගෙවිය යුතුයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ඒවා ගෙවන්න නැතුව මග දවස් 15න් 15ට බදු ගෙවන්න ඕනේ. ඒ කියන්නේ සුරාබදු බෝතල් කරන බෝතල් වල ලීටර වල ප්‍රමාණයට ලීටරයකට රුපියල් 1850ක බද්දක් වැටෙනවා. ඒ කියන්නේ ලීටරයකට 1850ක බද්දක් වැටෙනවා. ඒ ස්ප්‍රීතු ලීටරයකට ඒකට අදාළව හැම දවස් 15න් 15ටම ඊළඟ දවසේ ගෙවන්න ඕනේ. පළවෙනිදා ඉඳන් 15 වෙනිදාට තියෙන බද්ද 16 වෙනිදා ගෙවන්න ඕනේ. නැත්තම් ලයිසන් එක දෙන්නේ නැහැ. ඒක තමයි නීතිය. හැබැයි දැන් මේවා තියෙන 2016 1231කට කෝටි 72ක් හිග ඉඳලා 2016 1231කට කෝටි 72ක් හිග හිටපු බදු තියෙනවා. 2017 ජනවාරි 31කට ඉතුරු කොටසදී තව 12ක්. ඒ කියන්නේ ඔක්කොම කෝටි 84ක් මිලියන 840ක් 2017 ජනවාරි 31 වෙනිදාට හිග හිටි බදු මේවා. ඉතින් මේ රටේ නීතිය තමන්ට ඕන තැනින් නවාගෙන එකට එකතු වෙලා බිස්නස් කරනවා. මහජන මුදල් කොල්ල කමින් ජනතාවගේ බදු ටික ජනතාවට ලබා නොතිබි.
ඉන්දියන් තෙල් ටැංකි ප්‍රශ්න පිළිබඳවත් විශේෂයෙන් මේ දිනවල තෙල් සංස්ථාවේ සේවකයනුත් කෝප් කමිටුව මේ පිළිබඳ වාර්තාව එයාගේ නිර්දේශات ඉදිරිපත් කළා තිබුණා. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික ඉන්දියාවට දීලා තිබෙන්නේ නිකන්. MOU එකකින් අවබෝධතා ගිවිසුමකින්. මාස 6ක් ඇතුළත ඒ ගිවිසුමක් ගහලා මේ තෙල් ටැංකි වල ඒ ක්‍රියාවලිය මෙහෙයුම නැත්නම් ඒ පාවිච්චි කරන එක සම්බන්ධයෙන් ඉන්දියාවත් එක්ක ගිවිසුමකට යන්න ඕනකම තිබුණා මාස 6ක් ඇතුළත. ඩොලර් මිලියනයයි මාසෙක කුලිය. හැබැයි ඩොලර් මිලියනේ හම්බුනේත් නැහැ. මාස 6ක් ඇතුළත ගිවිසුමකට ගියෙත් නැහැ. නමුත් IOC එක තෙල් ටැංකි 17ක්. ඒකේ තෙල් ටැංකි අපර් ෆාම් සහ ලෝවර් ෆාම් කියලා දෙකක් තියෙනවා. උඩ එක තියෙනවා තෙල් ටැංකි 17ක්, පල්ලෙහා තියෙනවා තෙල් ටැංකි 84ක්. මේ ටික තමයි තිබුණේ. එතකොට මේ තෙල් ටැංකි 17 මේගොල්ලෝ පාවිච්චි කරා 17න් 8ක තෙල් ගබඩා කරන හිටියත් ගාස්තු නොගෙවා. ඊයේ පෙරේදා තෙල් සංස්ථාව තෙල් ගබඩා කිරීම සඳහා ටැංකි ප්‍රමාණයක් අවශ්‍යත වෙලා ගන්න ගියාට පස්සේ මොකද කරේ? ඇතුල් වෙන්න දුන්නේ නැහැ. ඊළඟට ඉංජිනේරුවෝ ගියා සභාපතිවරයා ලියුමක් අරන් IOC එකේ සිකියුරිටි එක මැදිහත් වෙලා හිර කරා. පොලිසිය ඇවිල්ලා තමයි ඉංජිනේරුවෝ බේරන් ගියේ. කැබිනට් පත්‍රිකාව දාලා තියෙද්දි ඒකට කන් නොදෙන සමාගමක් තමයි මේ. ඉතින් මේ ආණ්ඩුව සමාගම් වලටත් බයේ ඉන්නේ එකක්. දෙක මේ රටේ දේපල. තෙල් ටැංකි ටිකයි මේ රටේ දැන් ඒ තෙල් ටැංකි ටික ගබඩා කරොත් එහෙම මෙට්‍රික් ටන් මිලියනයක් තැන්පත් ගබඩා කරන්න පුළුවන්. කලාපයට තෙල් බෙදන්න පුළුවන්. උතුරු නැගෙනහිර සහ ඒ ප්‍රදේශවලට තෙල් බෙදා හැරීම කරන්න පුළුවන් මේ ගබඩා පාවිච්චි කරොත් එහෙම. ඉදිරියේ නියගයක් ආවොත් අපිට බලාගාරවලට තෙල් දෙන්න වෙනවා. විදුලි නිෂ්පාදනය සඳහා. ඒකට තෙල් ගබඩා කරන්න තමයි තෙල් සංස්ථාව මේ වැඩේට ගියේ. ඒ නිසා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක් අරගෙන මේක ගන්නේ නැතුව ඉන්දියාවට කප්පන් දීලා මේ තියෙන්නේ. ඉන්දියාවට කප්පන් දීලා තියෙන්නේ. ඒ නිසා තමයි ඉන්දියන් ඔයිල් සමාගමත් ආණ්ඩුවට පාට් දානවා. ඇමති නැත්තම් කැබිනට් මණ්ඩලය ගන්න තීරණේ ක්‍රියාත්මක කරන්නේ නැතුව හරියට දැයගොල්ලෝ කියන්නේ ඒව ගන්න එන්න කියලා ඉන්දියාවේ අවසරයක් කරා. ඒ නිසා මේ ඉන්දියන් ඔයිල් සමාගම මේ බලහත්කාරයෙන් අත්පත් කරගෙන තියෙන අපේ රටේ සම්පතක් වෙච්ච ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සංකීර්ණය වහාම රටට ලබා ගත යුතුයි. මේ දැවැන්ත කාර්යභාරයක් කරන්න පුළුවන් තෙල් ටැංකි සංකීර්ණයක්. මේ තෙල් ටික ගබඩා කරන්න වෙනස් සමාගම් දෙකක් ඉල්ලලා තියෙනවා ගබඩා ලෙස පාවිච්චි කරන්න එයාට දෙන්න කියලා. තොලියට 2003 තමයි මේ පිළිබඳ එකඟතාවයන් වලට ඇවිල්ලා තිබුණේ. ඊට පස්සේ මේක පස්සේ අවබෝධතා ගිවිසුමෙන් දුන්නා 2008. ඒ අවබෝධතා ගිවිසුමෙන් 2008 දුන්නාට පස්සේ ඒ වෙලාවේ එකඟ වෙච්ච මාසික ගාස්තුව මාසික බද්ද ඩොලර් මිලියනයක්. ඩොලර් මිලියනයක්. හැබැයි ඒක එදා ගාස්තු වුණාට අද ඊටත් වඩා වැඩි ගාස්තුවක්. ටැංකි 100ක් තියෙනවා පාවිච්චි කරන්න පුළුවන්. නිසා ඒක රටේ තෙල් ටික ගබඩා කරන්න එහෙම නැත්නම් වෙළඳාමක් සඳහා පාවිච්චි කරන්න පුළුවන් තෙල් ටැංකි සංකීර්ණයක්. ඒ නිසා ඒක කෝප් එක කියනකම් ඉන්න ඕනේ. අපි කියන්නේ රටට ආර්ථික ප්‍රතිපත්තියක් තියෙනවා, රට සංවර්ධනය කරන ප්‍රතිපත්තියක් තියෙනවා. ඒක කරන්න ඕනේ. හැබැයි මේ ආණ්ඩුවේ සංවර්ධනය කිරීම සඳහා ප්‍රතිපත්තියක් නැහැ. මේ ආණ්ඩුවේ තියෙන එකම ප්‍රතිපත්තිය විකිණීම සඳහා. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයේ ජානවල තියෙන විකිණීමේ ලක්ෂණ තමයි මේ පහළ වෙලා තියෙන්නේ. කෝප් එක මේ පිළිබඳව තෙල් සංස්ථාවට කියලා තියෙනවා. ඒ අවබෝධතා ගිවිසුම අවලංගු කරලා අපි දැනගත්තා ඊයේ පෙරේදා මේ පිළිබඳව වාර්තාවල තිබුණා. ඒ තෙල් ටැංකි ටික නැවත සංස්ථාවට පවර ගන්න කටයුතු කරන්න කියලා. ඉතින් මේක සංස්ථාවේ තෙල් ටැංකි ටික මහජන දේපල මේ ඉඩම් වල රටේ අයිති දේපල. හැබැයි ඒක ආපහු ඔයිල් එකට කිසිදු නීත්‍යානුකූල ගිවිසුමකින් දීලා නැහැ. දැන් මේ තියෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට ආණ්ඩු හදන්න උදව් කරපු බාහිර බලවේගවලට කප්පන් ගෙවන එක උදාහරණයක් තමයි මේ ඉන්දියාවට මේ තෙල් ටැංකි ටික නිකන් දීලා තියෙන්නේ. මේ වාර්තා ටික විශේෂයෙන් අපි ඔබට මේ අභ්‍යන්තර විගණන වාර්තාවත් හිටපු මහා බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් 163 වතාවකදී ලක්ෂ 662ක් කොල්ල කාපු මේ වාර්තා මේ සාරාංශ කරපු වාර්තාවත් අපි ඔබට ලැබෙන සලස්වනවා. ඒ වාර්තාව අනුව අපි මේ ඉදිරිපත් කරපු කරුණු අනුව අපි මේ රටේ මහ ජනතාවටත් කියනවා මේ හොරුන්ට එරෙහිව ඔබේ හඬ අවදි කරන්න දූෂණ විරෝධී හඬ මේ හොරුන්ට එරෙහිව හැමදාම තොරතුරු හෙළි කරමින් ජනතාව ඉදිරියට මේ හොරුන් ගෙන යමින් කටයුතු කරනවා. අපි උසාවිය වල අපිට නීතිමය පැත්තෙන් ගන්න තියෙන උපරිම ක්‍රියාමාර්ග ගන්න අපි කටයුතු කරනවා. දූෂණ විරෝධී හඬ සංවිධානයේ අපි මේ මැදිහත් වීම කරනවා. බැඳුම් කර වංචාව EPF කොල්ලය දැන් මේ අර්ජුන මහේන්ද්‍රන් ලක්ෂ 662ක් පෞද්ගලිකව මේ මහ බැංකුවට කරලා තියෙන වංචා සහ අක්‍රමිකතා ඒවා පිළිබඳව අපි නීතිය ක්‍රියාත්මක කරනවා. ඉතින් උසාවිය ලබා දෙන තීරණය මේ රටේ ජනතාව උසාවි පද්ධතිය පිළිබඳව තියලා තියෙන විශ්වාසය පිළිබඳව කාරණයක් නම් ඒක උසාවිය අපි විශ්වාස කරනවා. ඒකට සාධාරණ පිළිතුරක් ලබා දෙන්න මැදිහත් වෙයි. එහෙම නොවුනොත් නේ ඒකත්
දේශපාලන බලපෑමක් කරන්න මේ රටේ නීතියේ ප්‍රශ්නයක් නෙමෙයි කියලා අපි විශ්වාස කරනවා.